තෙරුවන් සරණින් දළදා සමිඳු පෙළෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. පැතූ දේ ලැබුණු විට අපි මහත් වූ සන්තුෂ්ටියකට පැමිණෙන්නෙමු. එහෙත් එතෙන් සිට ඒ සියල්ල නඩත්තු කරමින් රැකගන්නට විඳිය යුතු වූ දිගුකාලීන දුක ගැන නොසිතන්නෙමු. එබැවින් අත්කර ගැනීමෙන් ලබන ක්ෂණික සතුටට වඩා අත්හැරීමෙන් ලැබෙන නිත්‍ය සහනය හඳුනා ගනිමින් ඒ ඔස්සේ නිර්වාණාවකාශයේහි සැහැල්ලුව අවබෝධ කරගන්නට උපකාරී වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරය තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයන් ලබා දෙන්නේ මණික්හින්න ගල් අලුව අංක 253 නිවසේ ඩී.එම්. සුමනා කුමාරී දිසානායක මහත්මිය, මහනුවර බහිරව කන්ද පුෂ්පදාන මාවතෙන් හැරෙන පටුමගෙහි අංක 63-34 නිවසේ පුෂ්පා කැටලපත මහත්මිය, පෙරදිනිය දවුලගල පාර අංක 121 නිවසේ හිරන්ති කාර්යවසම් මහත්මිය ඇතුළු පවුලේ සැම, පොළොන්නරුව අරලගංවිල අංක 20 නිවසේ ඩී.ජේ.එස්. ජයසුන්දර මහතා ඇතුළු පවුලේ සැම, අඹතැන්න පූජාපිටිය පාර අංක 30 නිවසේ වෛද්‍ය මයුරී බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සැම. ඒ අනුව එම දායක පින්වතුන් පින්වතියන් එක්ව මේ මොහොතේ තමන් සූදානම් කරගත් මල්වට්ටිය අතීතයේ ශ්‍රී දළදා සමිඳුන් වැඩවිසූ මේ ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ විහාර මන්දිරයට පූජා කරවා චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස න අන්තලික්ඛේන සමුද්ධ මජ්ජේ න පබ්බතානං විවරං භවිස්ස න විඤ්ජතිසෝ ජගතිප්පදේසෝ යත් තට්ඨිතෝ මුංචේය පාප කම්මාති සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සුපින්වත් පිරිස මේ මුළු ලෝකයේම සුවපත් කරන්නට තරම් සමර්ථ වූ දානයක් ලෝකයට බෙදලා දෙන වෙලාවයි. මහා සාර භාර වස්තු කොයිතරම් තව කෙනෙකුට දුන්නත් පුංචි වෙලාවකට සතුටු කරන්න පුළුවන්. ඒ වගේම ඊටාම කෙටි කාලයකට ඔවුන් සනසන්න පුළුවන්. එහෙත් කිසි සාර භාර වස්තුවකින් සංසාර ගමනක් සුවපත් කරන්න පින්වත්නි පුළුවන්කමක් නැහැ. මේ ධර්මය තුලින් පමණමයි සත්වයාගේ සංසාර ගමනම සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දුක් සහිත වූත් කම්කටොළු සහිත වූත් මේ සියලු සංසාරේ සියලුම සුගති දුගති භවයන්ගෙන් නිදහස් වෙලා ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මය අත්පත් කර ගැනීම සඳහා උපකාර වෙන්නේ සද්ධර්ම මාවත පමණයි. ඒ නිසා සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන එක වටිනවා. ධර්ම දේශනාවක් පැවැත්වීමේදී මූලිකව සමහර ඇත්තන්ට ගොඩනැගෙන ද්වේෂ සහගත අවස්ථා තියෙනවා. පළවෙනි දේ තමයි සමහර ඇත්තෝ බණ අහගෙන ඉඳිද්දී කතං පරිභාසති ධර්මයට ද්වේෂ කරන්න පටන් ගන්නවා, ධර්මයට බනින්න පටන් ගන්නවා. කියන්නේ තමන්ගේ ජීවිතය තුල තියෙන වරදක් ධර්මයේ තුලින් කියවෙනකොට තමාගේ ඇති වරද දකින්නවා වෙනුවට ඒ වරද වරදක් හැටියට කියවිච්ච ධර්මයට බනින්න පටන් ගන්නවා. ඒ පළවෙනි තැන. තවත් සමහරු ඉන්නවා ධර්මයට බනින්නේ නැහැ. කතිකං පරිභාසති බණ කියන කෙනාට බනිනවා.
ඕවා මෙතෙන්ට කියන්න ඕනේ කියලා සමහර වෙලාවකදී අපි පෞද්ගලික ජීවිතවල පෞද්ගලික මට්ටම් දැනගෙන බණ කියනවා නොවේ. සමහර වෙලාවකදී දේශකයාණන් වහන්සේට බණින්න පටන් ගන්නවා. ওই දෙකෙන්ම ධර්මය ශ්‍රවණය කරන එකේ අරමුණ අතෑරෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් සමහරු ඉන්නවා තමන්ටම බැන ගන්නවා. තමන්ටම ද්වේෂ කර ගන්නවා. ඒ කොහොමද? ධර්ම දේශනාව තුලදී යම්කිසි කාරණයක් කියවෙනකොට අනේ මට නම් මේ ධර්මයේ තුල දියුණු වෙන්න බැරි වෙයි මම මහා පව්කාරයෙක් නේ කියලා තමන් කෙරෙහිම උපදවා ගන්නවා යම්කිසි විදිහක ගැටුමක්. එයිනුත් වෙන්නේ පින්නතුනේ තමන්ගේ උත්සාහය අතෑරෙනවා ධර්ම මාර්ගයේ තුල හැසිරෙන්න. එනිසා මේ සියල්ලම අතෑරගෙන ධර්ම ගෞරවයෙන් ඒ වගේම දේශක ගෞරවයෙන් තමා කෙරෙහිත් උපදවා ගන්න අනන්ත අනුකම්පාවෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දවසින් දවස මේ ධර්ම මාර්ගයේ තුල අපිට දියුණු වෙන්න පුළුවන්. ඔබ අපි සියලු දෙනාටත් අපි ප්‍රාර්ථනා කරන්නා වූ හැම සියලු දෙනාටමත් නිර්වාණාව බොහෝදය පිණිසම මේ ධර්ම දාණය ධර්ම ශ්‍රවණමය පින්කම උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න. පින්වත්නි, මාත්‍රුකා කළා ගාථාවක් කුද්දක නිකායට අයත් ධම්මපද පාළියේ අන්තර්ගත වන්නා වූ එක්තරා ප්‍රකට ගාථා රත්නයක්. මේ ගාථා රත්නේ අන්තර්ගත වෙන්නේ ධම්මපද පාළියේ පාප වග්ගේ. මේ ගාථා ධර්මයේ සහ ගාථාවේ මුල් අර්ථය ඊටාම ප්‍රකට වුණාට ඒ ප්‍රකට ගාථාව තුල සඳහන් වෙන අප්‍රකට කාරණා කීපයක් මතු කරන්නයි මූලිකව මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ මේ ගාථාව. මේ ගාථාවේ අර්ථය හරියට අපි තේරුම් ගත්තොත් පින්නතුන්නේ මහ ගඟක් වගේ මෙතෙක් ගලාගෙන ආපු ඕනම ජීවිතයක් අනික් පැත්තට හරවන්න පුළුවන්. ඒ නිසා සාවධානව මේ කාරණා ටික ශ්‍රවණය කරන එක වටිනවා. මොකද්ද මේ ගාථාවේ කියන්නේ? මේ ගාථාව තුලම බුදු සමයේ තියෙන ඊටාම ගැඹුරු සංකල්පයක් ගැනත් විස්තර වෙනවා. ඒ ගැඹුරු සංකල්පේ විස්තර කරද්දී තවත් යටි අරුත් හැටියට දකින්න කාරණා ඊටාම සියුම්ව දකින්න ඕන කාරණා කීපයකුත් තියෙනවා. අපි ඒ ටිකට වැඩි අවධානයකුත් මේ ධර්ම දේශනාව තුලදී යොමු කරන්න උවමනයි. මුල්ම පදේ කියනවා න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ. අන්තලික්ක කියන්නේ මේ අතරතුර කියන එක. ඒ කියන්නේ ආකාශය. න අන්තලික්ඛේ කිව්වම අහසෙත් නැහැ. අහසෙත් නැහැ. මොනවද කියලා පස්සේ කියන්නම්. අහසෙත් නැහැ. තේරවිල්ල වගේ ඔයත් හිතනවත් දන්නේ අහසෙත් නැත්තේ මොනවද කියලා. එක්තරා තේරවිල්ලක් තමයි. න අන්තලික්කේ අහසෙත් නැහැ. න සමුද්ද මජ්ජේ. සමුද්ද කියන්නේ සමුද්‍රය මහ මුහුද. මජ්ජේ කියන්නේ මැද. සමුද්ද මජ්ජේ මුහුද මැද. න සමුද්ද මජ්ජේ කිව්වම මුහුද මැදත් නැහැ. අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. න පබ්බතානං විවරං පවිස්ස. පවිස්ස කියන්නේ පිවිසිලා. මොකටද? පබ්බතානං විවරං. පර්වත විවරයකට කියන්නේ පර්වත කුහරයකට ගල් ගුහාවකට. ගල් ගුහාවකට පිවිසුණත් නැහැ. න විජ්ජතිසෝ జగතිප්පදේශෝ මේ මුළු මහත් භූමි භාගයේම එහෙම තැනක් දකින්න නැහැ. ආපහු මතක් කරමු. අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. පර්වත කුහරයකත් නැහැ. මේ මුළු මහත් භූමි භාගයේ එහෙම තැනක් දකින්න නැහැ. කොහොම තැනක්ද? යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා කළ පාප කර්මයෙන් නිදහස් වෙන්න තැනක් නැහැ.
අහසෙත් නෑ මුහුද මැදත් නෑ ගල් ගුහාවකට ගිහිල්ලා ඒ ආරක්ෂාව ලබලත් බෑ. සරලවම මේ මිහිපිට කොහෙවත් තැනක් කළ පාපින් නිදහස් වෙන්න නෑ. පින්වත්නි මේ දේශනාවට මුල් වෙච්චාරි ලස්සන නිධාන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ නොඑක් දිසාවන්ගෙන් මහා සංගරුවන එනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. මෙහෙම එන ගමනේ එක්තරා හාමුදුරුවෝ පිරිසක් පා ගමනින්ම වඩිනකොට මේ අතරමැද තිබුණු එක්තරා ගමක මිනිස්සු මේ හාමුදුරුවන්ට සිව්පසෙන් උපස්ථාන කළා. ඔය උපස්ථාන කරන අතරේ එක්තරා ගෙදරක කාන්තාවක් දානය සකස් කරන අතරේ එක පාරම පින්වත්නි ගෙදර පියස්සට ඒ කියන්නේ වහලෙට ගින්නක් ඇවිලුණා. ගෙදර පියස්සට ගින්නක් ඇවිලිලා එක පාරම ඒ ගින්න අහසට නැගුණා. අහසට නැගෙනවත් එක්කම මේ ආකාශයේ පියාසර කරගෙන ගියපු කවුඩෙක් අර වහා ක්ෂණයකින් නැගිච්ච ගිනි දැල්ලට පිච්චිලා මැරිලා වැටුණා. මේක දැක්කා අර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන හාමුදුරුවරු ටික. කල්පනා කළා හරි පුදුමයක් නෙවුනේ. ඇයි? පින්වත්නි ආකාශය කියන්නේ කොයි තරම්නම් හිඩැසක් තියෙන දෙයක්ද? දැන් අපිට මිහිපිට නම් මොනතරම් හිඩැස් තිබුණත් අපිට යන්න වෙන්නේ පාරේනේ. දැන් ආකාශයේ කවුඩෙකුට යන්න පාරක් තියනවද? නියම කරපු පාරක් නැහැනේ. මේ මහා පුළුල් ආකාශයේ මේ කවුඩට කොයි තරම්නම් පියඹලා යන්න ඉඩකඩ තියනවද? මේ ඉඩකඩ තියෙන ආකාශයේ මේ කවුඩ බලන්න හරියටම අර සැනකින් නැගිච්ච ගිනි දැල්ල නැගෙනකොට ඒ වෙලාවටම මේ මුළු ආකාශෙම අර ගිනි දැල්ල නැගිච්ච තැනටම මේ කවුඩ අහු වුණා. මේක නිකන් සිද්ධ වෙච්ච දෙයක් වෙන්න බෑ. හාමුදුරු ටික හිතාගත්තා අපි තථාගතයන් වහන්සේ බැහැ දකින්න යන ගමන නිසා අපි ගියපු ගමන් උන්වහන්සේගෙන් අහමු ඇයි මේ විදියට සිද්ධ උනේ? ඔන්න ගැටලුවක්. ඔය අතරේ පින්වත්නි තවත් හාමුදුරුවරු පිරිසක් එක රාජ්‍යයකින් නැගලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා නැව් නැගලා. මේ නැවේ එන ගමන් අතර මැදදී පින්වත්නි මුහුද මැද කාර්මික දෝෂයක්වත් කිසි දෙයක් නැහැ. කිසි හැලහොල්මනක් නැතුව නැව නතර වුණා. හෙල්ලෙන්නේවත් නැහැ මහ මුහුද මැද නැව. දැන් උන්න නැවේ මහා ජනතාවක් හිටියා. මේ ජනතාව කෑ ගහන්න පටන් ගන්නවා සෙනග මේක නම් නිකම්ම වෙන්න බෑ. මේක මහා කරුමයක්. කවුරු හරි අවාසනාවන්තේ කවුරු හරි පව්කාරේ කවුරු හරි කාලකන්ණියෙක් මේ නැවේ ඇති. දැන් අපේ ඇත්ත උනත් සමහර විට වන්දනා ගමන් යනකොට එක දිගටම වාහන අතරමැද නවතිනවා නම් අපි පඳුරු ගැට ගහනවා කිලිවලට අහු වෙලා කියනවා නේද? කවුරු හරි පේ වෙලා ඇවිල්ලා නැහැ කියනවා 1000ක් වචන එනවනේ. ඒ වගේම අර නැවේ ඉන්න මිනිස්සුන්ට බැහැලා යන්න තැනක් තියෙන්නත් නැහැ. මේ තියෙන එකකුත් නෙවෙයිනේ. මහ මුහුද මැද කෑ ගහන්න ගත්ත කවුරු හරි පව්කාරයෙක් ඇති. දැන් කොහොමද මේ පව්කාරයා හොයන්නේ? සෙනග මැද. හොඳම ක්‍රමේ තමයි කුසපත් ඇද්දා. තුණ්ඩු දැම්මා. බලන්නකෝ. තුණ්ඩු දාලා අවසානේ බලපුවාම ඔන්න කාලකන්ණියා කියන තුණ්ඩුව ඇවිල්ලා. කාටද? මේ නැවේ නායකයාගේ බිරිඳට. මේ නැවේ නායකයාගේ බිරිඳට. පින්වත්නි නැවේ නායකයා කලබල වුණා. නායකයා කිව්වා ඒක කොහොමත් වෙන්න විදිහක් නෑ. මේ නැවේ නායකයා මං. ඒක නිසා මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද දන්නේ නෑනේ. තව වාරයක් දාමු කියලා නැවත වාරයක් තුණ්ඩු වැද්දා. නැවේ වෙන කෙනෙකුට ওই තුණ්ඩුව හම්බුණා නම් ඒක එතනින්ම ඉවරයි.
ඉතින් නැවේ නායකයාගේ බිරිඳට හම්බ වෙච්ච නිසා බලන්න ජීවිතයක් රැකෙන්න දෙවෙනි අවස්ථාවටත් ඉඩකඩ තිබුණා. බලන්නකෝ ඒකත් කර්මයනේ. නේද? දෙවෙනි වතාවත් මේ තුන්ඩු වැද්දාට පස්සේ දෙවෙනි වතාවත් හරි පුදුමයි අහුුනේ නායකයාගේ බිරිඳටමයි. නායකයා කිව්වා බෑ මේකත් වෙන්න විදිහක් නැහැ. තව වතාවක් අපි මේකම බලමු කිව්වා තුන්ඩු වැදලා. තුන්වෙනි වතාවත් තුන්ඩු වැදලා බලපුවම තුන්වෙනි වතාවත් කාලකන්‍යා කියන තුන්ඩුව හම්බ වුණේ නැවේ නායකයාගේ බිරිඳට. දැන් නම් ආයේ මොන විදිහකටවත් හිටපු සෙනගෙන් නිදහස් වෙන්න බැරි වුණා. අකමැත්තෙන් උනත් පින්වත්නි මේ බිරිඳගේ මේ කාන්තාවගේ ගෙලේ වැලි කලයක් ගැට ගහලා මුහුදට දැම්මා. ගෙලේ වැලි කලයක් ගැට ගහලා මුහුදට දැම්මා. අනේ නැව පිටත් වුණා. කිව්වා වගේමයි කිසි කරදරයක් නැහැ, නතර වීමක් නැහැ. නැව පිටත් වුණා. ඔය නැවේ හිටියා හාමුදුරුවෝ ටිකක්. මේ හාමුදුරුවෝ ටික කල්පනා කළා හරි පුදුම වැඩක් නෙවුනේ. අපි ගියපු ගමන් ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහලා නිරවුල් කරගමු. තවත් ගැටලුවක් දැන්. ඔය අතරේ තවත් එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වඩින ගමනේ එක රැයකට නවතින්න ඇතුල් වුණා ගල් ගුහාවකට. පින්වත්නි ගල් ගුහාවට මේ සියලු දෙනා වහන්සේ ඇතුල් වුණා විතරයි. කොහෙදෝ තිබිච්ච වෙන මහා ගල් පර්වතයක් පෙරලිලා ඇවිල්ලා එක පාරම අර ගල් ගුහාවේ දොර මුළුමනින්ම වැහිලා ගියා. කෑමක් නැහැ, බීමක් නැහැ, කිසි කෙනෙක්ගේ පිහිටක් නැහැ, අඬ ගහන්න කෙනෙක් නැහැ. පින්වතුනේ දවස් 7ක් මේ කළුගල් දොර මෙහෙමම හිර වෙලා තිබ්බා. දවස් 7කට පස්සේ ඉබේටම මේ දොර පෙරලිලා පැත්තකට ගියා. හාමුදුරුවෝ ටික නිදහස් වුණා. මේ හාමුදුරුවෝ ටිකත් හිතාගත්තා අපිට මෙහෙම වුණේ ඇයි? අපි ගිහිල්ලා ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ අහලා දැනගමු. මේ කණ්ඩායම් තුනම ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ ඉදිරිපත් කළා. පළවෙනි පිරිස කියනවා ස්වාමීනි මෙන්න මේ විදිහට වඩින ගමනේ දන් පිළියෙල කරපු කාන්තාවක් ඔය කරන කටයුත්ත අතරේ පියස්සට ගිනි ඇවිලිලා කවුඩෙක් පිච්චෙලා මැරිලා වැටුණා. ස්වාමීනි ඊටාම අහම්බෙන් සිද්ධ වෙන වැඩක්. කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ස්වාමීනි එහෙම සිද්ධ වුණේ ඇයි කියලා ඇහුවා. කර්ම විශේෂ කියන එක පින්වතුනේ බුදු කෙනෙකුටම පමණයි දත හැකි වන්නේ ඇති සැටියෙන් නියම තතු පරිදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි. ඔය පිච්චිලා මැරුණු කවුඩා ඉන්නවනේ. මේ කවුඩා පෙර භවයක ගොවියෙක් වෙලා ඉපදිලා. ගොවියෙක් කියන්නේ මිනිස්සෙක්. මතක තියාගන්න. මේ ගොවි මහත්තයා දිනපතාම කුඹුරු වැඩපල කරනකොට වැඩපල කරගන්න හරක බානක් හිටියා. දැන් හරක් දෙන්නෙක් හිටියා. සීසාන්න ගියත් ඊළඟට කොළ පාගන්න ගියත් මේ හරක් දෙන්න තමයි බැඳලා ගන්නෙ. එක හරකෙත් ඊටාම කාර්යක්ෂමයි. දැන් මේ බණ අහගෙන ඉන්න අපේ ගම්වල ඉන්න සමහර ඇත්තන්ටත් හිතෙයි අනේ හාමුදුරනේ අපේ හරක් දෙන්නත් ඔහොමයි කියලා. සමහර විට එහෙමත් හිතෙයි. මේ අපි කවුරුත් දන්න අපේ ජීවිත අත්දැකීමක් මේක. නේද? බණ පොතේ තිබුණාට. එක හරකෙක් ඊටාම කාර්යක්ෂමයි. ඉදිරියෙන් යනවා. හැබැයි අනික් හරකා එක ඇසිල්ලෙන් පින්වත්නි හරහා වැටලා නිදි යන්නමයි හදන්නේ. බොහොම අලසයි. වැටිලා නිදි යන්නමයි හදන්නේ. මොන වැඩේ කරන්න ගියත් මේ හරකගේ වැඩේ නිදන්නමයි හදන්නේ. එහෙමම ඉඳ ගන්නවා. දවසක් මේ ගොවියට ඊටාම කේන්ති ගියා. නිදි යන්න නෙෝනේ. එහෙනම් හොඳට හැමදාම නිදියපන් කියලා මොකද කළේ? කණුවක ගැට ගහලා මේ හරකා වැහෙන්න පිදුරු ගොඩ ගහලා පින්වත්නි පන පිටින්ම ගිනි තිබ්බා.
ඔන්න කළ අකුසලයේ. පණ පිටින්ම ගිනි තිබ්බා. ඔන්න බලන්න කළ අකුසලය එතනින් පස්සේ වැටුනේ නිරයට. නිරයට වැටිලා ආත්ම භවයන් 100කම පින්නතුනේ මේ විදිහටම කවුඩෙක් වෙලා පිච්චිලා මැරිලා වැටිලා ජීවිතේ කෙලවර වුණේ. ආත්ම භවයන් 100කම. ඔන්න බලන්නකෝ අකුසලය. කවුඩ සැරිසරන්නේ ආකාශයේ කිසි තැනක ගැටෙන්න නැහැ ඉගිලිලා යනකොට. ඒ කවුඩ ඉගිලිලා යනකොට කිසි තැනක ගැටෙන්න නැති වුණාට බලන්නකෝ කර්ම විපාකයේ ඉස්මතු වෙනකොට ගැටෙන්න තැන් නැද්ද කියලා. ගැටිලා ජීවිතේම කෙලවර වෙන්න තැන් ආකාශයේ වුණත් සකස් වෙනවා කර්ම විපාකයේ ඉස්මතු වෙනකොට. දැන් අනික් හාමුදුරුවෝ පිරිස කියනවා ස්වාමීනි අපිටත් එහෙම එකක් වුණා. මෙහෙම නැවේ එනකොට නැව මේ විදිහට මුහුද මැද නැවතුණා. අන්තිමේදී නැවේ නායකයාගේ බිරිඳ වැලි කලයක් බෙල්ලේ ගැට ගහලා මුහුදට දැම්මට පස්සේ තමයි නැව පිටත් උනේ. ස්වාමීනි එහෙම වෙන්නේ ඇයි කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය දියට දාලා මරපු කාන්තාව ඉන්නවනේ. ඔය කාන්තාව මීට පෙර භවයකත් කාන්තාවක් වෙලාම ඉපදිලා. බලන්නකො මේ මනුස්ස ලෝකෙ ඉපදිලා කරගත්තු අකුසල් නෙවිදින්නේ සංසාරේ. හුඟ දෙනෙක් කියනවා මේ කාන්තාවක් වෙලා ඉපදුනාට පස්සේ පෙර භවයක ඒ කාන්තාවගේ පුරුෂයා ගෙදරට බලු පැටියෙක් ගෙනල්ලා. ටිකක් කල් ගියාට පස්සේ ගෙනාවේ බලු පැටියා ගෙදර ස්වාමියා වුණාට මේ කාන්තාවට මේ බලු පැටියා ලිංගතු වුණා. කුළුපග වුණා. අපිට හිතෙනවනේ ස්වාමියා ගෙනාවට පස්සේ බිරිඳ කන්න දෙන්නේ නැති, බොන්න දෙන්නේ නැති නේද? ඔළුව අත ගන්න නැති, පිරිමදින්න නැති, නාවන්න ඇති. මේ සත්කාරත් එක්කනේ මේ බලු පැටියා සමීප වෙන්නේ. ගෙනපු ස්වාමියාට නැති සමීප බවක් ගෙදර බිරිඳට. ඉතින් මෙහෙම සමීප වෙලා ඉන්නකොට කාන්තාව කඩේටද යන්නේ කඩේට එනවා. පොළටද යන්නේ පොළටත් එනවා මේ බලු පැටියා පස්සෙන්. ලිඳටද යන්නේ ලිඳට යනකොටත් පස්සෙන් එනවා. පින්වතුනේ මේක හරියට පෙර නිමිත්ත වගේ කාන්තාව එනවා නම් පස්සෙන් බලු පැටියත් එනවාමයි කියලා මිනිස්සු දැනගත්තා. දැන් සමහරව ටිකක් කල් යද්දි කියන්නත් ඇති ඕම් පස්සෙන් බල්ලෙක් එයි කියලාත් කියන්න ඇති දකින්නකොට. එහෙමනේ මිනිස්සු නේද? මිනිස්සු එහෙමයි. ටිකක් කල් යද්දි මේ බලු පැටියා නිතරම මේ කාන්තාව පස්සෙන් එහෙට මෙහෙට ඉස්සරහට පස්සට යනකොට මිනිස්සු කියන්න පටන් ගත්තා බලු වැද්දී කියලා. කාන්තාවට සාමාන්‍ය දේවල් මේ මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ කියමන්. මේක හරි ලැජ්ජාවක් කාන්තාවට. ඇයි? යන ගමනේ ඇහෙන්නත් නෙවෙයි, හැබැයි ඇහෙන්නේ නැති වෙන්නත් නෙවෙයි මිනිස්සු අර වචනේ කියනවා. හයියෙන් කියනකොට දරා ගන්න පුළුවන්. හැබැයි යන්තම් ඇහෙන්න කියනකොට දරා ගන්න පුළුවන්ද බලන්නකෝ. අමාරුයිනේ. මේ කාන්තාවට දවසක් කේන්ති එහිය වහගියා. මේක මහ පුදුම ලැජ්ජාවක්නේ. මේ කාන්තාව කලේ පින්වත්නි අර බලු පැටියා ගැන උපදවාගත්තු ද්වේෂය නිසා වැලි කලයක් බෙල්ලේ ගැට ගහලා දැම්මක් ගඟට. ඔන්න කළ අකුසලේ. ඒ හේතුවෙන් තමයි නිරයට වැටිලා දීර්ඝ කාලයක් නිරයේ දුක් විඳලා ආත්ම භවයන් 100ක්ම පින්නතුනේ ඔය විදිහට ජීවිතේ කෙලවර වුණා කියනවා. දැන් ওই කතාවේ තව යටි අරුතක් හිතන්න තියෙනවා. මේ බලු පැටියෙක් ආවනේ මේ කාන්තාවගේ පස්සෙන්. බණ පොතේ කියනවා මේ බලු පැටියා ඊට 3 වෙනි භවයේ ඊට පෙර 3 වෙනි භවයේ මේ කාන්තාවගේ ප්‍රිය වූ ස්වාමියා. බලන්න. ප්‍රිය වූ ස්වාමියා. දැන් බල්ලෙක් වෙලා ස්වාමියා උපදින්නට ආත්ම භවයන් 3කට පෙර මේ කාන්තාවගේම ස්වාමියා වෙච්ච මේ පුරුෂයා ආත්ම භවයන් 3කට පස්සේ බල්ලෙක් වෙනවා.
ඒ ලෙන්ගතුකම තමයි ඒ බැඳීම තමයි මේ සංසාරේ භව තුනකට මෙහා පැත්තෙත් ගොඩ නැගුණේ. එතකොට එදා ස්වාමියා ප්‍රියව හිටියට මෙදා වැලි කලයක් ගැට ගහලා ගඟට දැම්මේ ඊට ආත්ම භවයන් තුනකට කලින් කාගේද? ස්වාමියාගේ. බලන්න සංසාර තත්වයේ. ඒ භවයේදී ප්‍රියව ආදරයෙන් ලෙන්ගතුකමින් ප්‍රේමයෙන් හිටියා වුණාට එදා ප්‍රේමයෙන් සසර ගමනේ එක තැනකදී බැඳිච්ච බැඳීම කෙලවරුනේ කොහොමද? ද්වේෂයෙන්. සංසාර ගමනේ අපි මරන්න හදන අය සසර ගමනේ අපි කවුද කියලා අපි කොහොමද දන්නේ? පේනවද? ඒත් අපිට පේන්නේ මේ S2 කැරපුවාම පේන මේ පරිහරණය කරන භවයේ වටපිටාව විතරනේ. ඒක නිසා අපි හිතනවා මෙතන පමණයි ජීවිතේ කියලා. නෑ. අපි මේ ජීවිතේ බොහෝ දේවල් විඳින්නේ එක්ක විඳවන්නේ ඔය සියල්ලම සංසාරේ බොහෝ දේවල් රැස් කරගෙන ආපු අය ප්‍රතිඵල හැටියට. එතකොට අර කාන්තාවගේ ස්වාමී ආත්ම භවයන් 3කට පස්සේ ඒ කාන්තාව විසින්ම වැලි කලයක් ගැට ගහලා ගඟට දාලා මරනවා. ඊළඟ ප්‍රතිඵලය මොකද්ද? ඒ කාන්තාව නිරේට වැටෙනවා. බලන්නකො මේ පෙරලි යන සංසාර ගමන. ඒ කාන්තාව නිරේට වැටිලා ආත්ම භවයන් 100ක් අර විදිහටම මරණයටපත් වෙනවා. දැන් තේරෙනවද එහෙනම් මේ බලු පැටියා නිකම්ම ආව නෙවෙයි මේ කාන්තාව පස්සේ. ගෙනපු මුල් දවසේම මේ කාන්තාව මේ බලු පැටියා ප්‍රතික්ෂේප කරා නම්, තාඩන පීඩන කළා නම්, දඬුවම් කළා නම් මේ බලු පැටියා මේ කාන්තාව ගැන ලෙන්ගතුකමක් ගොඩනගනවද? ලෙන්ගතුකමක් ගොඩනගන්නේ නැහැ. මුලින් ඇති කරගන්නේ සෙනෙහස ඇති වෙන විදිහට, බැඳීම ඇති වෙන විදිහට ප්‍රියමනාප වූ වැඩ කටයුත්ත. කන්න දෙන්නේ නැති, නාවන්න නැති, ඔළුව අත ගන්න නැති, ඒකත් එක්ක ඇති වුණා බැඳීමක් මානසිකව අර බලු පැටියාගේ හිතේ. ඒ සත්කාරය කරන්නේ නැත්තේ ඒ බලු පැටියා ගැන කාන්තාවගේ හිතෙත් යම් සෙනෙහසක් බැඳීමක් ඇති වෙච්ච නිසාද නැද්ද? යම් බැඳීමක් ඇති වෙච්ච නිසායි. ඒ හේතුව නිසානේ මේ බලු පැටියා යන තැනම මේ කාන්තාව පසුපසින් එන්නේ. ප්‍රියව මනාපව ඇති කරගත්තු බැඳීම බලන්නකෝ දැන් ගැටුමකට මුල පුරලා නැද්ද කියලා. අපි අහන්නේ යම් දාකනම් ප්‍රිය බව, යම් දාකනම් එක්වීම, ඒක කෙලවර වෙන්නේ වෙන්වීමෙන්මයි. යම් කිසි තැනකනම් සිනහව, ඒක කෙලවර වෙන්නේ දුකකින්මයි කියලා තමයි අපි අහන්නේ. දැන් බලන්නකෝ සිනහවෙන් එකතු වෙච්ච තැන, බැඳීමෙන් අල්ලාගත්තු තැන හුදු දුකකින්ම නෙවෙයි නතර වෙලා තියෙන්නේ පින්වතුනේ. ඊට වඩා දුකක් ගොඩනගන විදිහට ද්වේෂයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. බලන්න සසර තත්වේ. එතකොට අපි කවුරු හරි ඕනම කෙනෙක් අපි වඩා සමීප කරගන්න ඇත්තටම සසරේදී හරි මේ භවයේදීම හරි කොතෙන්දී හරි ගැටුමක්ද නැද්ද? ගැටලුවක්ද නැද්ද? කොතෙන්දී හරි ගැටලුවක්. දැන් බලන්න අපි වැඩියෙන් සමීප කරගත්තු අයගෙන් පුංචි වරදක් වුණාම ඒ වරද සමීප කරගත්තු නැති කෙනෙක්ගෙන් සිද්ධ වුණාට වඩා තදින් දැනෙනවද නැද්ද? මහා දුකක් හිතට ගෙනල්ලා දෙනවද නැද්ද? යම් අකටයුත්තක් කළාම අර වෙනදා සමීප කරගත්තු නැති කෙනා කලාට වඩා වැඩි කලකිරීමක් ගොඩ නැගෙනවද නැද්ද? එතකොට බලන්න මේ කාන්තාවට උනේත් ඒක. අර බලු පැටියා මරලා දාන්න තරම් සාහසික උනේ පින්වතුනේ මුලින් ඊටාම ප්‍රේමයෙන් සෙනෙහසෙන් ආරම්භ කරපු ගමනක්. ඔන්න ඔකයි කාරණේ. තුන්වෙනි පිරිස ඇහුවා හාමුදුරුවරු, ස්වාමීනි අපි මෙහෙම ගල් බෙනේකට ඇතුල් වුණාට පස්සේ දොර වැහිලා ගියා. දින 7කට පස්සේ ඉබේම මේ දොර විවෘත වෙලා අපි නිදහස් වුණා. ස්වාමීනි එහෙම වුණේ ඇයි අපිට? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි ඔබ වහන්සේලා පෙර භවයක මනුෂ්‍ය දරුවෝ වෙලා ඉපදිලා හිටියා.
ඒ තරුණ දරුව වෙලා හිටපු ඔබ දවසක් දැක්කා එක්තරා තුඹසකට තලගොයෙක් ඇතුල් වෙනවා. මේ ගැමි දරුවෝ ටිකක් තලගොයෙක් ඇතුල් වෙනවා දැක්කා. විහිළුවට වගේ ඇතුල් වුණාට පස්සේ තුඹස්සේ තිබිච්ච සියලු දොරවල් වහලා දැම්මා. මේ ටික වෙලාවකින් නිදහස් කරන අදහසින්. හැබැයි ටික වෙලාවකින් නිදහස් කරන එක මොනවා හරි නිසා අමතක වුණා. තමන්ගේ ගෙවල් වලට ගියා රෑ දාවල් ඉක්මලා ගියා. දවස් 7කට පස්සේ තමයි මතක් වුණේ අපි මෙහෙම තුඹසක් ඇතුළට තලගොයෙක් ගියාට පස්සේ අපි දොරවල් ඔක්කොම වහලා ආවනේ. අපිට බැරි වුණා මේ දොරවල් ටික විවෘත කරන්න. දවස් 7ක් යනකම් ආහාරයක් වතුර පොදක් නැතුව තුඹසක් ඇතුලේ සිරගත වෙච්ච තලගොයා දින 7කට පස්සේ දොර ඇරියට පස්සේ ආහාර හොයාගෙන පිට වෙලා ගියා. පින්වත් මහණෙනි, ඒ දරුවෝ ටික තමයි කිව්වා ඔබ වහන්සේලා. ඔබ වහන්සේලා මා බලන්නට එන ගමනේදී වුණත් බුදුරජාණන් වහන්සේ වදාලා මා බලන්නට එන ගමනේදී වුණත් ඔබ වහන්සේලාට දින 7ක් සිරගත වෙන්න උණයි කිව්වා ගල් ගුහාවක. ප්‍රාණඝාතයක් එහෙම අකුසලයක් නොකළ නිසා නිරේට නම් වැටුනේ නෑ ඔබ වහන්සේලා. හැබැයි අර දීපු වදය නිසා වේදනාව නිසා 13 භවයකම ඔය විදිහටම දින 7 ගාන හිර වෙලා හිටියයි කිව්වා. ඔන්න කර්ම විපාකේ. දැන් හිතලා බලන්න පින්වත්නි, මේ සියලු සිදුවීම් අපිට සමීපයිනේ. දැන් ඉස්සෙල්ලා කිව්ව කතාවේ හැටියට අපි ළඟ හැදෙන වැඩෙන බලු පැටවු නැද්ද ගෙදර දොරේ? අපි කියනවා අනේ මම බස් එකට යනකොටත් පාරට එනවා. මම ආපහු එනකොටත් පාර ළඟට එනවා. මම දැක්කේ නැත්නම් කන්නේත් නැහැ. සංසාරේ කාගේ බැඳීමක්ද දන්නේ කවුද? අර කාන්තාවගේ ඊට ආත්ම භව 3කට කලින් ස්වාමියා වුණා නම් මම කියන්නේ ඔබගෙත් එහෙමමයි කියලා නොවේ. ඒත් එහෙම වෙන්නත් ඉඩකඩ තියනව නේද? කර්ම විපාක සම්බන්ධයෙන් මට නියමාකාරයෙන් කියන්න බෑ. ඒත් අපිට අනුමාන කරන්න වෙනවා පින්නතුනේ. සසර ගමනේ අපි ගොඩනගාගත්තු ලෙන්ගතුකම් සංසාරේ කොතෙන්දි හරි අරබපු බැඳීම් නෙවෙයිද? හැබැයි ඒ බැඳීම් ඉවස ගන්න බැරි තැන අපි ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවකදී පින්නතුනේ සාහසික ආකාරයෙන්. දැන් මේ කර්ම විපාකයෙන් නිදහස් වෙන්න බලන්න ගල්බෙනේක හිටියා නිදහස් වෙන්න බැරි වුණා. මහ මුහුද මැද නැව් නැගලා හිටියා නිදහස් වෙන්න බැරි වුණා. ආකාශයේ හිටපු අර කවුඩෙක් වෙලා හිටියා නිදහස් වෙන්න බැරි වුණා. සංසාර ගමනේ ඔබත් මමත් කොයිතරම් අකුසල් කරලා ඇද්ද? මේ අකුසල් වලින් නිදහස් වෙන්න සැඟවෙන්න තනක් හෙව්වට ඒකනම් ප්‍රායෝගික නෑ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් හිතෙයි එහෙමනම් ඉතින් කවදා හරි මේක විඳලාම තමයි කෙලවර කරන්න වෙන්නේ කියලා සමහරු එහෙම හිතන්න පුළුවන්. බණ පොතේ එහෙම එකකුත් නැහැ. කර්මය කියලා කියන්නේ නියතියක් නොවේ. ඒ කියන්නේ නොවෙනස්ව පවතින දෙයක් නෙවෙයි. කර්ම විපාක වුණත් ඇත්තටම පින්නතුනේ සංස්කරණය වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා. අනිත්‍යයි. මතක තියාගන්න, යම් කිසි කෙනෙක් අන්තගාමී විය යුතු නැහැ, මිදෙන්න තැනකුත් නැහැ, කළ කර්ම සසරේ විත්නම් ඒවා විඳින්නම ඕනේ කියලා ලෙඩක් හැදුනත් බෙහෙත් නොගෙන ඉන්න එක නෙවෙයි පින්නතුනේ කර්මයට මූණ දීම කියලා කියන්නේ. මතක තියාගන්න, කළ අකුසල කර්මයෝ විත්නම් එය යටපත් කරන්න තියෙන එකම ක්‍රමයයි තියෙන්නේ. ඒකම ක්‍රමය නම් පින්නතුනේ ඒ අකුසලයේ පරදන්න තරම් බලවත් කුසල් කිරීමයි. යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා. යමෙක් කළපව් කුසලයෙන් වසාද අන්නේ මිනිස්සයා වලාවෙන් මිදිච්ච හඳ වගේ බබලනවයි කිව්වා. කළ පාපයේ කුසලයෙන් වහන්න පුළුවන්. කොහොමද? දැන් බලන්නකෝ අඟුලිමාල මහරහතන් වහන්සේ. අතන අර ගොවියා ගවයෙක් මරලයි නිරේට වැටිලා ආත්ම භවයන් 100ක ඒ විදිහට ජීවිත තොර වුණේ.
අංගුලිමාල හාමුදුරුවෝ පෙර අංගුලිමාල වෙලා ගිහි කාලය තුල ඝාතනය කළේ තිරිසන් සත්තු නෙවෙයි. මිනිස්සු. තිරිසනෙක් මරණවට වඩා මිනිසෙක් මරණේ කල්පසාවද්දේද මහා සාවද්දේද? මහා සාවද්‍යයි. ඒ මහා සාවද්‍ය වූ ප්‍රාණඝාත මිනිස්සු 1000කට වඩා මරණයට පත් කරලා සිද්ධ කළ අංගුලිමාල. හැබැයි අරහත් ඵලයටපත් වුණා. සංසාර ගමන කෙලවර වුණා. විපාක දෙන්න තිබුණට විපාක දෙන්න කෙනෙක් නැහැ. සියල්ල අහෝසි. සියල්ල අහෝසි. හැබැයි අංගුලිමාල හාමුදුරුවෝ පුදුම දක්ෂයෙක්. ඇයි? උන්වහන්සේ මිනිස්සු 1000කට වඩා මරපු අතීතය ගැන දුක් වෙවි අතීතේ නතර වුණේ නැහැ. අපි කරන්නේ කොහොමද? අපෙන් සුළු වරදක් සිද්ධ වුණාම දැන හෝ නොදැන අනේ මේකෙන් මට මොනවා ලැබෙයිද කියලා අපි දුක් වෙන්නේ ඒ ගැන. ඒ ගැන දුක් වෙවි ඉන්න ඒක බලවත් වෙනවා. ඒ අකුසලයේ යට වෙන්න තරම් කුසල් කරන එක අතෑරෙනවා. අංගුලිමාල හාමුදුරුවනේ මිනිස්සු 1000ක් වුණත් මැරුවේ අතීතයේ. අතීතය ආපහු හරවන්න බෑ. අතීතය සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නෑ කියන්නේ. අතීතය ආපහු හරවන්න බෑ. එහෙනම් ආපසු හරවන්න බැරි අතීතයක ඉන්න එක මුලාවක්. කරන්න තියෙන්නේ වර්තමානයේ තුල කුසල් වඩන්න ඕන, කළ අකුසල් වැහෙන්න තරම්. පැහැදිලිද? අන්න බලන්න. අපි දෛවය කියනවනේ. මොකද්ද දෛවය කියන්නේ? අපි කියනවා අනේ මේක වෙනස් කරන්න බෑ, දෛවයේ ලියවිලා තියෙන දේ උහුමයි කියලා. හරි? පින්වත්නි, දෛවය කියලා කියන්නේ සංස්කෘත ශ්ලෝකයක කියනවා పూర్ව ජන්ම කෘතං කර්ම තත් දෛවമിതി කත්තේ. පෙර කළ කර්මයේ තමයි දෛවය කියන්නේ. දැන් අපි කියනවා අපිට අපල වුණාම සමහර වෙලාවකදී හරකෙක් නිදහස් කරන්න කියනවා. හරකට පුළුවන් ද පින්වත්නි අපේ අපල ඉවර කරන්න? එළුවෙක් නිදහස් කරන්න කියනවා. එළුවෙකුට පුළුවන් ද අපේ අපලේ නිදහස් කරන්න? අද වෙනකොට අපි එළුවෙක් නිදහස් කරන එක, හරකෙක් නිදහස් කරන එක එක්තරා ප්‍රයෝගයක් කරගෙන අපේ වාසියට කරගන්න. ඒත් දෛවඥයෙක් බලාපොරොත්තු වෙන්නේ එක නෙවෙයි. දෛවඥයෙක් බලාපොරොත්තු වෙන්නේ මේ කර්ම විපාකයක් හැටියටයි මේ අපලේ ඉන්නේ. රෝගාබාධ බහුල නම් ඒක කර්ම විපාකයක් හැටියට එන්නේ. එහෙමනම් ගවයෙක් නිදහස් කිරීමෙන් ලබන කුසල සිතින් තමයි මේ කර්ම විපාකේ යටපත් කරන්න පුළුවන්. ඒත් අපි කරන්නේ කුසල සිත පිහිටුවන එක පැත්තකින් තියලා එක්තරා කෛරාටිකකමක් හැටියට ගවය නිදහස් කරනවා. ඒක නිසා ඵලදායී බව අඩුයි. තේරුම් ගන්න. අපි පින්වතුනේ ධර්මය වුණත් අල්ලගෙන ඉන්නේ වැරදි පැත්තෙන්. අලගද්දූපම සූත්‍රයේ කිව්වේ ධර්මය වුණත් අල්ලන්න කිව්වා සර්පෙක් අල්ලනවා වගේ. නැත්තම් පින්වත්නි මේ ධර්මයේම තමයි නරකට හිටින්නේ. ඒක නිසා මේ කර්ම විපාක සම්බන්ධයෙන් වුණත් අපි පව සිද්ධ වෙලා තියෙන එක එහෙමයි. ඒත් අපිට කරන්න තියෙන්නේ ඒ ගැන දුක් වෙන එක නෙවෙයි පින්වතුනේ. ලත් මනුෂ්‍ය භවයේදී ඒ සසරේ කළ අකුසල් වැහෙන්න තරම් කුසල් සිද්ධ කිරීමයි. දරුවෝ අකාලේ මැරිච්ච අම්මලා ඉන්නවා නම් ඒ අම්මලා හිතන්න ඕන සංසාරේ මම මොකක් හරි කර්මයක් කරලා ඇති. මගේ දරුවෝ අකාලේ මට අහිමි වෙන්න. ඒක නිසා ද්වේෂ සහගත හිතක් ඇති කරගන්නේ නැතුව දොස්තර මහත්තුරු ගැන හරි වෙන කවුරු ගැන හරි කල යුතු වන්නේ කුසල් කිරීමයි. පින්වතුනේ අපිට බොහෝ ලෙඩ රෝග තියෙනවා නම් සමහර විටකදී අපි ගැනම ද්වේෂය ඇති කරගෙන අකුසල් තව රැස් කරනවා. එතකොට අකුසල් කරලා අකුසල් විපාක විඳින ගමන් ඒ විඳින එකෙන් මොකද කරන්නේ? ආය අකුසල් රැස් කරනවා. කල යුතු වන්නේ ඒක නෙවෙයි. ලෙඩ රෝග බහුල නම් අපි හිතන්න ඕන සංසාරේ අපි දැන හෝ නොදැන නොඑක් භවයන් වල සත්ව ඝාතන, සත්ව හිංසන අපි කරලා ඇති. ඒක නිසා මේ ලත් මනුෂ්‍ය භවයේ මේ ලෙඩ රෝගෙන්ම මම මැරෙන්න කලින් අන් සත්වයන්ට කාරුණිකව උපස්ථාන කරන්න ඕනේ කියලා කුසල හිත පිහිටවන්න ඕන. ඒක තමයි පින්නතුනේ මේ සංසාර ගමනේ අපිට කර්ම විපාකය වෙනස් කරන්න පුළුවන් ක්‍රමය. ඒ හැරුණුකොට හැඬුවට, දෙඩුවට, විලාප තිබ්බට
අනේ මෙහෙම වෙන්න එපා මේ විදිහට වේවා කියලා ප්‍රාර්ථනා කළාට මේ ලෝකේ සිද්ධ වෙන දෙයක් නැහැ පින්වතුනේ. ප්‍රාර්ථනාවෙන් සියල්ල සිදු වෙනවා නම් මේ ලෝකේ හැම පාපයක් කරන කෙනෙක්ම නිරයෙන්ම නිදහස් වෙනවා පින්වතුනේ. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය කරන්නේ පාපය වැසෙන්න කුසල් සිදු කිරීමයි. එතන තමයි රැකෙන්න තියෙන එකම තැන. එහෙම කුසල් වඩලා සංසාරෙන්ම නිදහස් වුනොත් කොතෙක් වූ හෝ කර්ම විපාක වෙත්නම් ඒ සියල්ලම එදාට ඉතිරි නැතිව අහෝසි වෙයි. එතෙනට සියලු දෙනාම ගුණ පූර්ණේ කරන්න හැම දිනාටම මේ ධර්ම දේශනාව ඒ සඳහා උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසන් කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට දෙනවා මැණික්හින්න ගල් අලුව අංක 253 නිවසේ ඩී.එම්. සුමනා කුමාරී දසනායක මහත්මිය විසින් පරලොව සැපත් ඩී.එම්. දිසානායක මහත්මයා, ඩී.එම්. මුතුබණ්ඩා මහත්මයා, ප්‍රසන්න ලක්මාල් ගම්මුදලි මහත්මයා, සමරසිංහ මහත්මයා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව වාසය කරන පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇති කරගෙන දෙවන දායකත්වයේ දරනවා මහනුවර පුෂ්පදාන මාවතෙන් හැරෙන පටුමගෙහි අංක 63-34 නිවසේ පුෂ්පා කැටලපත මහත්මිය විසින් සුජීවත්ව වාසය කරන ස්වාමි පුරුෂයා, දරුවන් තිදෙනා, දෙමව්පියන්, සහෝදරයන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් පරලොව සැපත් ප්‍රේමාවතී බන්දුසේන මහත්මිය සහ කරුණාවතී මහත්මිය ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් තුන්වන දායකත්වයේ දරනවා පේරාදෙණියේ හිරන්ති කාර්යවසම් මහත්මිය විසින් බලාපොරොත්තුව වෙනවා පරලොව සැපත් පත්මා කාර්යවසම් මෑණියන් දම්බරාවේ ලුතිනන් කර්නල් W. සේනාරත්න පියාණන්ට, A.M. අරියකාමී කුමාරිහාමී මෑණියන්ට, මාළඹේ E.G. වික්‍රමසේකර මාමණ්ඩියට, K.B. කරුණාරත්න සහ J.B. හැරිසන් යන මහත්වරුන්ට මෙන්ම ඒ සැමගේ පවුල්වල මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් එමෙන්ම සුජීවත්ව වාසය කරන ගුණපාල කාර්යවසම් පියාණන්, නාලක කාර්යවසම් මහත්මයා සහ ගීතාංජලි කාර්යවසම් මහත්මිය, මාළඹේ සෝමා වික්‍රමසේකර නැන්දනිය ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. හතරවන දායකත්වය පොළොන්නරුවේ අරලගංවිල පදිංචි ඩී.ජේ.එස්. ජයසුන්දර මහත්මයා ඇතුළු පවුලේ සැම සියලු දෙනා විසින් දරනවා. බලාපොරොත්තුව වෙනවා මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව වාසය කරන පවුලේ සියලු වැඩිහිටියන් ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පස්වන වියට පාතබන සෙලුනි දස්සන හපු ආරච්චි දියණියට වාසනාවන්ත අනාගතයකට ආශිර්වාද කරමින් හැම දිනාටම ධර්මාවබෝධයේ සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. පස්වන දායකත්වයේ දරනවා අඹතැන්න පූජා පිටිය අංක 30 නිවසේ වෛද්‍ය මයුරී බණ්ඩාර මහත්මිය විසින් පරලොව සැපත් ජේ.ඩී. ධර්මප්‍රේම ප්‍රියාණන්ට, නන්දා කරුණාතිලක මෑණියන්ට, වසර 9කට පෙර පරලොව සැපත් වෛද්‍ය K.M.S. බණ්ඩාර ස්වාමි පුරුෂයාට, වසරකට පෙර පරලොව සැපත් තරිඳු වීරකෝන් සොහයුරා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව වාසය කරන දරුවන් දෙදෙනාට සහ එම පවුල්වල සැමටත් සහෝදර සහෝදරියන්ගේ පවුල්වල හැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට හැමත මේ පුණ්‍ය සම්පත් තව තවත් ධර්මානුකූලව ජීවත් වෙමින් නිර්වාණාවබෝධයට මාර්ගයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ සමගම අපි සියලු දෙනා නිරතුරු කෘතවේදීව සිහි කළ යුතුයි මේ එක්සත් රට ගොඩනගන්නට රට වෙනුවෙන් ජීවිත දුන්න දයේ විරුවන්. ඒ හැම දිනාටත් පින් දෙමු. ආබාධිත වූ සියලුම විරුවන්ටත් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් මාධ්‍ය සත්කාරයේදී අනගි ශාසනික මෙහෙවරක් සිද්ධ කරන අස්ගිරි විහාර පාර්ශ්ව අති ගෞරවහාර මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු
ත්‍රිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මේ අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අතිගෞරව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර සහගරු සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනටත් අදින දේශකයාණන් වහන්සේ හැටියට මටත් සහභාගී වූ හැම සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ਸਰවාකාරයෙන් රැස් කරගත් කුසල ධර්මයෝ නමින් මිය ගිය සියලු ඥාතීන්ට ලැබේවා. ඒ හැම දිනාගේම සංසාර භව ගමන සුගති සංඛ්‍යාත සැපතටපත් වේවා. ජාත්‍යාදී දුකින් මිදී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ සත්පුරුෂ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. කරන කටයුතු සාර්ථකව සිතන පතන ප්‍රාර්ථනාව දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සමෘද්ධ වේවා. බුද්ධ ආදී උතුමන් නිවී සැනසී පැමිණ වැඩිය අමා මහ නිවනින් සැනසීමටත් අපාපටත් මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලෝක සංරක්ෂණය කරන දෙවියෝද මේ පින් ගනීවා. දෙවියෝ සතුටුව ඔබ අපි රකීවා. පැතූ බෝධියකින් දෙවියෝත් නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තේමං සදාති. පුරා අවුරුදු 25ක් ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා සයාතින් උන්වහන්සේට උපස්ථාන කළ අග්‍ර උපස්ථායක මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවමින් තව බොහෝ කල් ගලා බසිනාසේක්වා. බෞද්ධ මාධ්‍ය සත්කාරයේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ දේශයටත් දලදා හිමි සරණයි.